ආදරණීය දරුවනේ ජීව විද්‍යාව ගැටලු 5000ක් විසඳීමේ දැවැන්ත ව්‍යාපෘතියේ 18 වෙනි ප්‍රශ්න පත්‍රයේ තවත් පරිච්ඡේදයකටයි ඔබ මේ එකතු වන්නේ. මේ වන විට අපි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතිරි ප්‍රශ්න සාකච්ඡාවටයි දැන් මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් අද මේ ප්‍රශ්නවලදී විශේෂයෙන්ම පාරිසරික ජීව විද්‍යාව, ශුද්ධ ජීව විද්‍යාව, ව්‍යවහාරික ජීව විද්‍යාව කියන මේ අංශ තුනෙන්ම ප්‍රශ්න ඔබට යොමු වෙනවා. ඉතින් අපි කෙලින්ම එමු ප්‍රශ්නයට. 26 වෙනි ප්‍රශ්නය. පරිසර පද්ධතියක ප්‍රධාන අජෛව සංඝටක මොනවාද? අජෛව සංඝටක නැත්නම් මේ අජීවී සාධක මොනවාද? පරිසර පද්ධතියක තියෙන අජෛව සංඝටක කියලා අදහස් කරන්නේ භෞතික රසායනික සාධක. එහෙම සාධක ගණනාවක් තියෙනවා. එකක් තමයි ජලය, අනිත් එක වාතය, ආලෝකය, ඒ වගේම පෝෂක ප්‍රමාණය, ඒ වගේම සූර්යාලෝක ප්‍රමාණය, පස, මේ වගේ දේවල් අපිට සලකන්න පුළුවන් දරුවනේ මොනවා කියලාද? අජෛව සංඝටක කියලා. උෂ්ණත්වයත් ගන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් තමයි පිළිතුරට ලියන්නේ. බලන්න. ජලය, වාතය, ආලෝකය, උෂ්ණත්වය, ඒ වගේම සූර්යාලෝකය, පෝෂක ප්‍රමාණය, ඒ වගේම පස, මේ සාධක තමයි පරිසර පද්ධතියක ප්‍රධාන අජෛව සාධක කියලා හඳුන්වන්නේ. මේවා භෞතික රසායනික සාධක බව ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 27 වෙනි ප්‍රශ්නයට. පරිසර පද්ධතියක දැකිය හැකි අන්තර්ක්‍රියා වර්ග මොනවාද? අන්තර්ක්‍රියා වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ජෛව අන්තර්ක්‍රියා. ජෛව අන්තර්ක්‍රියා. ඒ ජීවීන් දෙදෙනෙක් අතර ඇති වෙන්නේ. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි ගහණය හෝ විශේෂ තුල ඇතිවන තරංගය. ඒ වගේම අන්තර් සහජීවී සබඳතා අපිට ගන්න පුළුවන්. අන්තර් භෝජන සබඳතා ගන්න පුළුවන්. හරි? ජෛව අන්තර්ක්‍රියාවක් විදිහට. දැන් එතකොට මේ ඊළඟ අන්තර්ක්‍රියා වර්ගය තමයි මේ ජෛව අජෛව අන්තර්ක්‍රියා. ඒ කියන්නේ ජීවියෙක් එක පැත්තකින් ඉන්නවා අනිත් පැත්තෙන් අජීවී පරිසරය. හොඳම උදාහරණය තමයි ශාකයක් පසෙන් ජලය උරා ගැනීම. ඒතර ශාකය සහ පස අතර තියෙන්නේ ජෛව අජෛව අන්තර්ක්‍රියාවක්. අවසාන වශයෙන් අජෛව අන්තර්ක්‍රියා තියෙනවා. අජෛව අන්තර්ක්‍රියා කියන්නේ විශේෂයෙන්ම පස තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා, රසායනික ජීර්ණයට අදාළව ඒව තමයි අජීවී ද්‍රව්‍ය අතර පවතින අන්තර්ක්‍රියා වෙන්නේ. පැහැදිලිද? ඒ අනුව අන්තර්ක්‍රියා වර්ග තුනයි: ජෛව අන්තර්ක්‍රියා, ජෛව අජෛව අන්තර්ක්‍රියා, අජෛව අන්තර්ක්‍රියා. ඒ හැම එකකටම ඔබ උදාහරණයක් මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් ජෛව අන්තර්ක්‍රියා, ජෛව අන්තර්ක්‍රියා. ඊළඟට ජෛව අජෛව අන්තර්ක්‍රියා. ජෛව අජෛව අන්තර්ක්‍රියා. ඊළඟට අජෛව අන්තර්ක්‍රියා. දැන් මේකට උදාහරණයකුත් මම එකතු කරන්නම් ඔබේ වැඩිදුර දැනුම පිණිස. දැන් අපිට ගන්න පුළුවන් ජෛව අන්තර්ක්‍රියාවකට හොඳම උදාහරණය ගහණය හෝ විශේෂය තුල තරංගය. ඒ වගේම අපිට ගන්න පුළුවන් අන්තර් භෝජන සබඳතා. අන්තර් සහජීවී සබඳතා. මේව ගන්න පුළුවන්. දැන් ඊළඟට අපිට ගන්න පුළුවන් ජෛව අජෛව අන්තර්ක්‍රියා. ජෛව අජෛව අන්තර්ක්‍රියා වලට හොඳම උදාහරණය ශාකය පසෙන්
ජලය ලබා ගැනීම. ශාකයේ පසෙන් ජලය ලබා ගැනීම. ඒ වගේම අජෛව අන්තර්ක්‍රියා. අජෛව අන්තර්ක්‍රියා. මොකක්ද මේකට හොඳම උදාහරණය? අජෛව අන්තර්ක්‍රියා වලට හොඳම උදාහරණය තමයි දරුවෝ පස තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා. පස තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා. මේවා තමයි උදාහරණ වෙන්නේ. ඉතින් අපෙන් අහන්නේ අන්තර්ක්‍රියා වර්ග විතරයි. නමුත් ඔබේ වැඩිදුර දැනුමට තමයි මම මේ දේවලුත් සඳහන් කළේ. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමුනේ. 28 වෙනි ප්‍රශ්නෙට යමු. ප්‍රාථමික නිෂ්පාදනය යනු කුමක්ද? අර්ථ දැක්වීමක්. දරුවනේ ප්‍රාථමික නිෂ්පාදනය කියලා කියන්නේ නිශ්චිත කාල පරාසයක් තුල නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල පරාසයක් තුල ප්‍රභා ස්වයංපෝෂීන් විසින් නිෂ්පාදනය කරනු ලබන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. ඒක තමයි ප්‍රාථමික නිෂ්පාදනය කියලා අදහස් කරන්නේ. හරි? බලන්න. නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවකදී ස්වයංපෝෂීන් විසින් නිපදවනු ලබන කාබනික ආහාර ප්‍රමාණය. මේකට තමයි ප්‍රාථමික නිෂ්පාදනය කියලා කියන්නේ දරුවෝ. මේක මයින්ඩ් ඒකක කීපයකුත් තියෙනවා. එකක් තමයි වර්ෂයකට හෙක්ටයාරයට කිලෝග්‍රෑම් වලින් මයින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මයින්න පුළුවන් දවසකට වර්ග මීටරයට ග්‍රෑම් යන ඒකක වලින් මනිනු ලැබේ. ඒකක වලින් මයින්නත් පුළුවන්. වර්ෂයකට හෙක්ටයාරයට කිලෝග්‍රෑම් හෝ දිනකට වර්ග මීටරයට ග්‍රෑම් කියන ඒකක වලින් මේ ප්‍රාථමික නිෂ්පාදනයේ ප්‍රමාණය අපිට මැනගන්නට පුළුවන්. පැහැදිලිද? හරි. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. 29 හරිම සරල ප්‍රශ්නයක්. පාරිසරික පිරමීඩ හඳුන්වා දුන්නේ කවුරුන්ද? දරුවනේ පාරිසරික පිරමීඩ හඳුන්වා දුන්නේ චාල්ස් එල්ටන්. එතුමාට ගෞරවයක් පිණිස මේ පාරිසරික පිරමීඩ එල්ටෝනියානු පිරමීඩ කියලාත් කියනවා. එල්ටෝනියන් පිරමීඩ නැත්නම් එල්ටෝනියානු පිරමීඩ කියලාත් මේවා හඳුන්වනවා. චාල්ස් එල්ටන් තමයි හඳුන්වා දුන්නේ. දැන් පාරිසරික පිරමීඩ වර්ග තුනක් තියෙන බව ඔබ දන්නවා. ශක්ති පිරමීඩ, සංඛ්‍යා පිරමීඩ, ජෛවිස්කන්ධ පිරමීඩ. මෙතනින් ශක්ති පිරමීඩ කිසි විටකත් යටිකුරු වෙන්නේ නැහැ. ඒවා සෑම විටම උඩුකුරුයි. හැබැයි සංඛ්‍යා පිරමීඩ, ඒ වගේම ජෛවිස්කන්ධ පිරමීඩ මේවා යටිකුරු වෙන අවස්ථා තියෙනවා. දැන් පරපෝෂී ප්‍රජාවක පරපෝෂී ආහාර දාමයකට අදාළව අපි සංඛ්‍යා පිරමීඩයක් නිර්මාණය කරොත් ඒක යටිකුරු වෙන්න පුළුවන්. ඒ වගේම සාගරයක ජෛවිස්කන්ධ පිරමීඩය යටිකුරු වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ විශේෂ කරුණු ගැන අපි කලින් ප්‍රශ්න පත්‍රවලදී කතා කළා. ඔබ ඒවා නැවත බලලා ඒ දැනුම තවදුරටත් තහවුරු කරගන්න. හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි එමනම් යොමු වෙමු. ඔන්න 30 වෙනි ප්‍රශ්නේ. කාන්තාරකරණයට දායක වන සාධක මොනවාද? දැන් මේ කාන්තාරකරණයට දරුවනේ දායක වන ප්‍රධානම සාධක තමයි දේශගුණික විචලන සහ මානව ක්‍රියාකාරකම්. හැබැයි ඒ විතරක් නෙමෙයි. දැන් වනහායනය කියන්නේත් තවත් දෙයක්. කාන්තාරකරණයට හේතු වෙන දෙයක්. හරි. ඒ වගේම අවිධිමත් ලෙස සිදු කරන කැණීම්, පතල් කැණීම් වගේ දේවල් මේවත් වනහායනයට මේ කාන්තාරකරණයට දායක වෙනවා. වනහායනය වගේම
අවිධිමත් ලෙස සිදු කරන පතල් කැණීම් වගේ දේවල් ඒවා කාන්තාරකරණයට බලපාන සාධක. පැහැදිලිද? හරි. එතකොට අපිට ලියන්න පුළුවන් එකක් තමයි දේශගුණික විචලන. ඒ වගේම මානව ක්‍රියාකාරකම්. වනහායනය. අවිධිමත් ලෙස සිදු කරන කැණීම්. ඒ වගේම දරුවනේ ජලය හා පස අධිපරිභෝජනය කිරීම. ඒ වගේම කෘෂි රසායනික නිෂ්පාදන අධිකතර ලෙස භාවිතය මේ කාන්තාරකරණයට ප්‍රධාන හේතු විදිහට තවත් සලකන්නට පුළුවන් අපිට. හරි. ඒ වගේම දුර්වල භූමි කළමනාකරණයත් ප්‍රබලම හේතුවක් කාන්තාරකරණයට. එමන අපිට ලියන්න පුළුවන් පස හා ජලය අධිපරිභෝජනය කෘෂි නිෂ්පාදන අධිකතර ලෙස භාවිතය ඒ වගේම අවසාන වශයෙන් දුර්වල භූමි කළමනාකරණය. දුර්වල භූමි කළමනාකරණය. මේව බලපානවා. කාන්තාරකරණයට දායක වන සාධක. දේශගුණික විචලන, මානව ක්‍රියාකාරකම් නැත්නම් මානව ක්‍රියාකාරීත්වයන්, වනහායනය, ඒ වගේම පාලනයකින් තොරව කරන කැණීම් නැත්නම් අවිධිමත් ලෙස සිදු කරන කැණීම් මේක අපි ලියන්න පුළුවන්. පාලනයකින් තොර වූ කැණීම් කටයුතු. ඒ වගේම පස සහ ජලය අධිපරිභෝජනය කිරීම, කෘෂි නිෂ්පාදන, කෘෂි රසායනික නිෂ්පාදන අධිකතර ලෙස භාවිතය, දුර්වල භූමි කළමනාකරණය. මෙන්න මේ හේතු සාධක පැහැදිලිවම බලපානවා කාන්තාරකරණයට. කාන්තාරකරණයට දායක වන සාධක තමයි ඒතර මේ තියෙන්නේ. පැහැදිලිද? හරි. අපි නම් 31 වෙනි ප්‍රශ්නේ බලමු මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. බලන්න දරුවනේ 31 වෙනි ප්‍රශ්නේ. කාන්තාරකරණයේ බලපෑම් විස්තර කරන්න. කාන්තාරකරණයේ බලපෑම් විස්තර කරන්න. මොනවද බලපෑම්? දැන් මේ කාන්තාරකරණය නිසා ඒ බලපෑමට ලක් වූ පරිසර පද්ධතිවල ඒ පාරිසරික සේවාවන් වෙනස් වෙනවා. ඇත්තටම අඩු වෙනවා. හරි. පාරිසරික සේවාවන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ජෛව විවිධත්වය අඩු වෙන්නට ඒක බලපානවා. ඔක පළවෙනිම කාරණාව. හරි. බලමු අපි ලියාගෙන යමු. බලපෑමට ලක් වූ පරිසර පද්ධතිවල පාරිසරික සේවා අඩුවීමට හා ජෛව විවිධත්වය අඩුවීමට හේතු වේ. ජෛව විවිධත්වය අඩුවීමට හේතු වේ. බලපෑමට ලක් වූ පරිසර පද්ධතිවල පාරිසරික සේවා අඩුවීමට සහ ජෛව විවිධත්වය අඩුවීමට හේතු වේ. ඒ වගේම දරුවනේ වෘක්ෂලතා ආවරණය අඩුවීමත් සමග ජලහිඟතාවය ප්‍රේරණය වෙනවා. වෘක්ෂලතා ආවරණය අඩුවීමත් සමග ජලහිඟතාවය ප්‍රේරණය වෙනවා. ජලහිඟතාවය වැඩි දියුණු වෙනවා. මොකද ගස් ටික නැති නිසා වෘක්ෂලතා ආවරණය අඩුවීමෙන්. ඒකත් අපිට ලියන්න පුළුවන්. වෘක්ෂලතා ආවරණය අඩුවීමෙන් ජල හිඟතාවය ප්‍රේරණය වේ. ජල හිඟතාවය ප්‍රේරණය වෙනවා. වෘක්ෂලතා ආවරණය අඩුවීමෙන් ජල හිඟතාවය මොනවා වෙනවද? ප්‍රේරණය වෙනවා. පැහැදිලිද?
ඊළඟට මොකද වෙන්නේ? ශාක හා සත්ව විශේෂවල වාසස්ථාන විනාශ වෙනවානේ. ශාක හා සත්ව විශේෂවල වාසස්ථාන විනාශ වෙනවා. ඒකත් කාන්තාරකරණයේ තවත් බලපෑමක්. ශාක හා සත්ව විශේෂවල වාසස්ථාන විනාශ වේ. ශාක හා සත්ව විශේෂවල වාසස්ථාන විනාශ වෙනවා. ඒ වගේම දරුවනේ මේ ප්‍රධාන වශයෙන්ම මේ භෝග විශේෂවල වර්ධනය අඩුවීමත් සමග කෘෂිකාර්මික නිෂ්පාදන ඇතිවීම අඩු වෙනවා. ඒ නිසාම මිනිසා සහ සතුන්ගේ ආහාර සුරක්ෂිතතාවයට ලොකු බලපෑමක් ඇති වෙනවා. බලන්න. භෝග වර්ධනය අඩුවීමත් සමග කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවීමෙන් මිනිසා හා සතුන්ගේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑම් ඇති වේ. මිනිසා සහ සතුන්ගේ ආහාර සුරක්ෂිතතාවයට දරුවනේ බලපෑම් ඇති වෙනවා. ඒ වගේම මේ කාන්තාරකරණ ක්‍රියාවලිය නිසා නියං සහ භූමි හායනයට ලක්වෙච්ච ප්‍රදේශවල ජීවත් වන මේ මිනිසුන්ගේ මානව සෞඛ්‍යයට සහ යහපැවැත්මට බාධා බලපෑම් සිද්ධ වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. හරි? කාන්තාරකරණ ක්‍රියාවලිය නිසා නියං හා භූමි හායනයට ලක් වූ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හා යහපැවැත්මට බාධා සිදුවේ. කාන්තාරකරණ ක්‍රියාවලිය නිසා නියං සහ භූමි හායනයට ලක් වූ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට සහ යහපැවැත්මට පැහැදිලිවම බාධා වීම සිද්ධ වෙනවා දරුවෝ. පැහැදිලිවම බාධා වීම වෙනවා. ඒ වගේම මේ කාන්තාරකරණ ක්‍රියාවලිය දීර්ඝකාලීනව පැවතීම නිසා ශාක සහ පසේ කාබන් සංචිත ධාරිතාවය අඩු වෙනවා. ලියමු. කාන්තාරකරණය දීර්ඝකාලීනව පැවතීම නිසා කාන්තාරකරණය දීර්ඝකාලීනව පැවතීම නිසා ශාක සහ පසේ කාබන් සංචිත ධාරිතාවය අඩුවේ. කාබන් සංචිත ධාරිතාවය අඩුවේ. මෙන්න මේ කාරණා ටික තමයි කාන්තාරකරණයේ බලපෑම් විදිහට අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. බලපෑමට ලක්වෙච්ච පරිසර පද්ධතිවල පාරිසරික සේවාවන් අඩු වෙන්නත් ජෛවිකත්වය අඩු වෙන්නත් හේතු වෙනවා. වෘක්ෂලතා ආවරණය ඉවත් වීම නිසා මොකද වෙන්නේ? අපස බාහිරයට නිරාවරණය වෙනවා නේද? පසේ සේදීමකට ලක් වෙන්න පුළුවන් ජලහිඟතාවය ප්‍රේරණය කරනවා. ශාක සත්ව විශේෂවල වාසස්ථාන විනාශ වෙනවා. ඒ වගේම භෝග වර්ධනය අඩුවීමත් සමග කෘෂි නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙලා
මොකද වෙන්නේ? සතුන්ගේ සහ මිනිසාගේ ආහාර සුරක්ෂිතතාවයට ඒක ලොකු බලපෑමක් වෙනවා. කාන්තාර කරන ක්‍රියාවලිය නිසා දරුවනේ නියං සහ භූමි හායනයට ලක්වෙච්ච වෙලා ඒ ලක්වෙච්ච ප්‍රදේශවල ජීවත් වන මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්වයට සහ යහපැවැත්මට බාධාවන් සිද්ධ වෙනවා. කාන්තාරකරණය දීර්ඝකාලීනව පැවතීම නිසා සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි මේ ශාක සහ පසේ කාබන් සංචිත ධාරිතාවය පවා අඩු වෙන්න පුළුවන්. ශාක සහ පසේ කාබන් සංචිත ධාරිතාවය අඩු වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් දරුවනේ අපි 32 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න 32 මාපෝල් සම්මුතිය පිළිබඳ විස්තර කරන්න. දරුවනේ මාපෝල් සම්මුතිය කියලා කියන්නේ ක්‍රියාන්විත මගින් හෝ අහම්බෙන් හෝ නැව් මගින් සිදුවන සාගර පරිසරය නැත්තම් සමුද්‍රික පරිසරය දූෂණය වීම වැළැක්වීම සඳහා තියෙන අන්තර්ජාතික සම්මුතිය. හරි? ඒක තමයි මාපෝල් සම්මුතිය කියලා කියන්නේ. ඉතින් අපිට ලියන්න පුළුවන්. ක්‍රියාන්විත මගින් හෝ අහම්බෙන් හෝ ක්‍රියාන්විත මගින් හෝ අහම්බෙන් හෝ නැව් මගින් සිදුවන සමුද්‍රික පරිසරය දූෂණය වීම වැළැක්වීමේ සම්මුතියයි. ක්‍රියාන්විත මගින් හෝ අහම්බෙන් හෝ නැව් මගින් සිදුවන සමුද්‍රික පරිසරය දූෂණය වීම වැළැක්වීමේ සම්මුතිය තමයි දරුවනේ මාපෝල් සම්මුතිය කියලා කියන්නේ. දරුවනේ මේ මාපෝල් සම්මුතියේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. හරි? ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. මෙහි ප්‍රධාන අරමුණු වන්නේ මොනවද? තෙල් සහ වෙනත් හානිකර ද්‍රව්‍ය මගින් හරි සමුද්‍රික පරිසරයට සිදුවන හානිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නැත්නම් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම නැත්නම් උත්සාහ කිරීම. ඒක එක අරමුණක්. හරි? බලන්න. තෙල් හා වෙනත් ද්‍රව්‍ය මගින් සිදුවන සමුද්‍රික හායනය සම්පූර්ණයෙන් තෙල් සහ වෙනත් ද්‍රව්‍ය මගින් සිදුවන සමුද්‍රික හායනය සම්පූර්ණයෙන් තුරන් කිරීමට උත්සාහ කිරීම. ඒ වගේම මේ වගේ ද්‍රව්‍ය වලින් සිදුවන මේ අහඹු ලෙස සිදුවන විසිරීම නිසා අහඹු ලෙස සිදුවන විසිරීම නිසා ඒ සාගර පරිසරය ආරක්ෂා කරගන්න. ඒ විසිරීම අවම වන පරිදි සාගර පරිසරය ආරක්ෂා කර ගැනීමත් මේ අරමුණ මේ සම්මුතියේ තවත් අරමුණක් වෙනවා. එසේම හානිකර ද්‍රව්‍යවල ආඹු ලෙස සිදුවන විසිරුම් අවම කිරීම මගින් සාගර පරිසරය ආරක්ෂා කිරීමයි. හරි? එසේම හානිකර ද්‍රව්‍යවල අහඹු ලෙස සිදුවන විසිරුම් අවම කිරීම මගින් සාගර පරිසරය ආරක්ෂා කරන්නත් අරමුණු කරගන්නවා. එහෙනම් අපි සාරාංශයකට එමු. ක්‍රියාන්විත මගින් හෝ අහම්බෙන් හෝ නැව් මගින් සිදුවන සමුද්‍රික දූෂණය වැළැක්වීම සඳහා යොදාගත් අන්තර්ජාතික එකඟතාවයක් තමයි
මේ මාපෝල් සම්මුතිය කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ සම්මුතිය අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි තෙල්, ඒ වගේම වෙනත් ද්‍රව්‍ය මගින්, වෙනත් හානිකර ද්‍රව්‍ය මගින් සිදුවන සමුද්‍රික හායනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට උත්සාහ ගැනීම. ඒ වගේම ඒ හානිකර ද්‍රව්‍යවල තියෙන අහඹු ලෙස සිද්ධ වෙන ඒ විසිරුම් මගින් සාගර පද්ධතිය ආරක්ෂා කිරීම තමයි මේ සම්මුතියේ අරමුණ වෙන්නේ. පැහැදිලිද? හරි. ඉතින් මෙන්න මේ කාරණා ටික ඔබට ඔබේ පිළිතුරට පැහැදිලිවම එකතු කරන්නට පුළුවන්. ඉතින් ඒ අනුව දැන් අපි මාපෝල් සම්මුතිය ගැන මූලික කාරණා ටික දැනගත්ත නිසා 33 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. බලන්න, කොරල් පර පිළිබඳ සැකවින් විස්තර කරන්න. දරුවනේ, කොරල් පර කියලා අදහස් කරන්නේ ඊටාම දර්ශනීය චමත්කාර ජනක විශේෂ පරිසර පද්ධතියක්. ඇතරම පෘථුවියේ පවතින ස්වභාවික පුදුමයන්ගෙන් එකක් විදිහටත් මේ කොරල් පර අපිට හඳුන්වන්න පුළුවන්. ඊටාම දර්ශනීයයි, අලංකාරයි. හරි. ඉතින් කොරල් පරයක් නිර්මාණය වෙන්නේ සාගරයේ ඉන්න අපෘෂ්ඨ වංශිකයෙකු විසින් ශ්‍රාවය කරනු ලබන කැල්සිනී භූත සංයෝග මගින්. හරි. චූර්ණීමය සංයෝග මගින් තමයි මේවා නිර්මාණය වෙන්නේ. කොරල් පර නිර්මාණය වෙන්නේ. දැන් කොරල් පර ගැන කියද්දි අපි මේවා හඳුන්වනවා විශේෂ අන්වර්ථ නාමයකින් මුහුදේ තියෙන වැසි වනාන්තර කියලා. මේක කියන්න හේතුව තමයි කොරල් පරවල පවතින අධික ජෛව විවිධත්වයත් ඉහළ නිෂ්පාදකතාවයත්. ඒ නිසා තමයි අපි කියන්නේ කොරල් පරවලට මේ මුහුදේ තියෙන වැසි වනාන්තර කියලා. දැන් ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරය විශේෂම අකුරල ඉඳලා මේ තංගල්ල දක්වාම ඊටාම ලස්සන චමත්කාර ජනක කොරල් පර අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ කාරණා ටික අපිට ලියන්න පුළුවන් පිළිතුරට. පෘථුවියේ ස්වභාවික පුදුමයක් ලෙස කොරල් පර හැඳින්විය හැකිය. පෘථුවියේ ස්වභාවික පුදුමයක් ලෙස කොරල් පර හැඳින්විය හැකිය. මේවා ඊටාම දර්ශනීය ව්‍යුහ වේ. සාගරයේ ජීවත් වන අපෘෂ්ඨ වංශී සත්ව කාණ්ඩයක් ශ්‍රාවය කරන කැල්සිනී භූත ව්‍යුහයකින් කොරල් පර සමන්විත වේ. කොරල් පර සමන්විත වේ. මුහුදේ වැසි වනාන්තර ලෙසද කොරල් පර හඳුන්වයි. ඊට හේතු වන්නේ එහි ඇති අධික ජෛව විවිධත්වය හා ප්‍රාථමික නිෂ්පාදකතාවයයි. ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරේ විශේෂයෙන්ම අකුරල සිට තංගල්ල දක්වා
දර්ශනීය කොරල් පර දැකිය හැකිය. දර්ශනීය කොරල් පර අපිට දකින්නට පුළුවන්කමක් ලැබෙනවා දරුවෝ. ඒ වගේම මේ මන්නාරම් බොක්ක ආශ්‍රිතවත් අපිට දර්ශනීය කොරල් පර දකින්න පුළුවන්. එකත් අපි එකතු කරමු. මන්නාරම් බොක්කේද මේවා හමුවේ. දැන් කොරල් පරයක් ආශ්‍රිතව විශාල ජීවින් සංඛ්‍යාවක් වාසය කරනවානේ. කුඩා මත්ස්‍ය විශේෂ රාශියක් ඉන්නවා. කටු සහිත පොකිරිස්සන් ඉන්නවා. මුහුදු කැකිරි ඉන්නවා. ඒ වගේම ශීරපායින් විදිහට ඩොල්ෆින්ලා පවා මේ කොරල් පර ආශ්‍රිතව වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි. මුහුදේ ඉන්න කැස්බෑව, මුහුදු කැස්බෑවනුත් මේ පරිසර වාසස්ථාන ලෙස භාවිතා කරනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. බොහෝ මත්ස්‍ය විශේෂ කටු සහිත පොකිරිස්සන් මුහුදු කැකිරිවැනි එකයිනෝ ඩර්මේටාවන් මෙන්ම ඩොල්ෆින් වැනි ශීරපායින් හා මුහුදු කැස්බෑවන් මෙම පරිසරවල දැකිය හැකිය. මේ පරිසරවල දකින්න පුළුවන්. ඒ අනුව දරුවනේ විශාල ජීවීන් පිරිසකට වාසස්ථානයේ සපයන හොඳ මධ්‍යස්ථානයක් විදියටයි මේ පවතින්නේ. මෙය ජීව විශේෂ රාශියකට වාසස්ථාන සපයයි. වාසස්ථාන සපයයි. පැහැදිලිද? ඉතින් එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයට 34 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙමු. 34 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ හමුවන සුලභ මුහුදු තෘණ විශේෂ මොනවද? දැන් ඔබ නිරීක්ෂණය කරන්නම වැදගත් වෙන ලස්සන පරිසරයක් තමයි මේ මුහුදු තෘණ. මුහුදු තෘණ පරිසරය නිරීක්ෂණය කරන්න ඔබට මන්නාරම පැත්තට යන්න පුළුවන්. ලස්සන මුහුදු තෘණ කලාපයක් ඔබට දකින්න පුළුවන්. මෙතන ප්‍රධාන සුලභ මුහුදු තෘණ ශාක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හැලෝඩූල්, අනිත් එක හැලෝෆයිලා. ඒ පිළිතුරු තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. හැලෝඩූල් සහ හැලෝෆයිලා. මෙන්න සුලභව හමුවන මුහුදු තෘණ විශේෂ දෙකක්. හැලෝඩූල්, හැලෝෆයිලා. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න. ලවණ වගුරු හමුවන ප්‍රදේශ මොනවද? ලවණ වගුරු හමුවන ප්‍රදේශ. පුත්තලම අපිට ගන්න පුළුවන්. ලවණ වගුරු හමු වෙනවා. පුත්තලමේ. වාකරේ ප්‍රදේශයේ ලවණ වගුරු හම්බ වෙනවා. බලන්න. පුත්තලම, වාකරේ. ඒ වගේම දරුවනේ හම්බන්තොට, මන්නාරම් වගේ ප්‍රදේශවලත් ලවණ වගුරු උණ ගැහෙනවා. හම්බන්තොට, මන්නාරම් මේ වගේ ප්‍රදේශවලත් අපිට ලවණ වගුරු දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි 35 වෙනි ප්‍රශ්නේ දරුවනේ අවසන් වෙන්නේ. අපි 36 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙමු. 36 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ තෙත්බිම්
බෙදා ඇති කාණ්ඩ මොනවද? ප්‍රධාන කාණ්ඩ තුනකට තෙත්බීම් බෙදලා තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර මිරිදිය තෙත්බීම් පරිසර. අභ්‍යන්තර මිරිදිය තෙත්බීම්. ඉතින් මේකට තමයි දරුවනේ අයිති වෙන්නේ මොනවද? ගංගා, ඇලදොල, වගුරු, විල්ලු වගේ දේවල් අයිති වෙන්නේ මේ අභ්‍යන්තර මිරිදිය තෙත්බීම් වලට. ඊළාට වෙරළබඩ තෙත්බීම් තියෙනවා. වෙරළබඩ තෙත්බීම් වලට තමයි දරුවනේ අපිට ලියන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම කලපු, මෝය, කඩොලාන ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. අනිත් එක තමයි අන්තිම එක මිනිසා සෑදූ තෙත්බීම්. ඒවට හොඳම උදාහරණ තමයි වැව් හා ජලාශ. වැව් සහ ජලාශ. මිනිසා සෑදූ තෙත්බීම් වලට හොඳම උදාහරණ වැව් සහ ජලාශ. පැහැදිලිද? හරි. එමනම් ශ්‍රී ලංකාවේ තෙත්බීම් බෙදා ඇති කාණ්ඩ තුන තමයි අභ්‍යන්තර මිරිදිය තෙත්බීම්, වෙරළබඩ තෙත්බීම් සහ මිනිසා සෑදූ තෙත්බීම් කියලා. පැහැදිලි. ඊළඟ ප්‍රශ්නෙට යමු. 37 මයික්‍රෝබයොලොජි වලින් ශුද්ධ ජීව විද්‍යාවෙන් එන ප්‍රශ්නයක්. විෂ බීජ නාශනය විස්තර කරන්න. ජලය පීරියම් කිරීමේ ක්‍රියාවලියේ අවසාන පියවර තමයි විෂ බීජ නාශනය. විෂ බීජ නාශනය සඳහා වඩාත්ම පැරණි සහ ප්‍රචලිත ක්‍රමය වන්නේ ක්ලෝරින් භාවිතා කිරීම, ක්ලෝරිනීකృత කිරීම. හරි. එතකොට මෙතනදී ක්ලෝරින් මගින් ජලයේ ඉන්න ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ව ඍජුවම මරලා දානවා. හරි. හැබැයි වර්තමානයේදී වඩාත් ශීඝ්‍රයෙන් ජනප්‍රිය යන විෂ බීජ නාශන ක්‍රමය තමයි ඕසෝන් භාවිතයෙන් විෂ බීජ නාශනය. ඕසෝන් කියන්නේ ප්‍රතික්‍රියාශීලී බවින් ගොඩක් වැඩි කෙනෙක්. එයාට පුළුවන් ශුද්ධ ජීවීන්ව ඔක්සිකරණයෙන් මරලා දාන්න. එහෙම හැකියාවක් තියෙනවා. පැහැදිලි? හරි. බලන්න. ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ අවසාන පියවර විෂ බීජ නාශනයයි. ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ අවසාන පියවර තමයි විෂ බීජ නාශනය. වර්තමානයේදී ක්ලෝරිනීකృత කිරීම මේ සඳහා භාවිතා වේ. ක්ලෝරින් මගින් ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් මරා දැමේ. හැබැයි වර්තමානයේදී වඩාත් ප්‍රචලිත ජනප්‍රිය වෙමින් පවතින්නේ මොනවාද? ඕසෝන් භාවිතයෙන් විෂ බීජ නාශනය. වර්තමානයේදී ශීඝ්‍රව ප්‍රචලිත වෙමින් පවතින විෂ බීජ නාශන ක්‍රියාවලිය ඕසෝන් භාවිතයෙන් විෂ බීජ නාශනයයි. ඕසෝන් භාවිතයෙන් විෂ බීජ නාශනය තමයි වර්තමානයේදී වඩාත්ම ප්‍රචලිත ක්‍රියාවලිය බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේකට හේතුව තමයි සුළුශේෂ බලපෑමක්
පමණක් ඇති කිරීම, ඒ වගේම රසයක් ගන්ධයක් ඇති නොකිරීම. සුළු ශේෂ බලපෑමක් ඇති කිරීම හා රසට ගන්ධයට වෙනසක් සිදු නොවීමයි. දැන් විශේෂයෙන්ම ඕසෝන් කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය ගොඩක් වැඩි. ඔක්සිකරණයෙන් තමයි ශුද්ධ ජීවීන් මරා දමන්නේ. ඕසෝන් ප්‍රතික්‍රියාශීලී බවින් වැඩි ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන් මරා දැමේ. මෙන්න මේ කාරණා තමයි දරුවනේ විෂ බීජ නාශනය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කාරණා වන්නේ. අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න. 38 වියලිතාප ජීවාණුහරණය විස්තර කරන්න. වියලිතාප ජීවාණුහරණය. දරුවනේ වියලිතාප ජීවාණුහරණයේදී විශේෂයෙන්ම වීදුරු උපකරණ ඒ වගේම විශේෂයෙන්ම පෙට්‍රි දීසි, ප්ලාස්කු, පිපෙට්ටු, බෝතල්, බීකර මේ වගේ දේවල්, ඒ වගේම සැත වගේ උපකරණ, ශල්‍යාගාර උපකරණ වගේ දේවල්, මේවා ජීවාණුහරණයට අපිට වියලිතාප ජීවාණුහරණ ක්‍රියාවලිය භාවිතා කරන්න පුළුවන්. හරි. මේක ආකාර කීපයකට අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම ආක්‍රමණ කටු, ආක්‍රමණ පුඩු මේ වගේ දේවල් ජීවාණුහරණය කරන්න අපිට බන්සන් දාහකේ දැල්ලට, එහෙම නැත්නම් ස්ප්‍රීතු ලාම්පු දැල්ලට අල්ලන්න පුළුවන්. අපි මේකට කියන්නේ විවෘත දැල්ලේ දැල්ලට ඇල්ලීම නැත්නම් විවෘත දැල්ලේ දැවීම. මෙතනදී ඒ අපට ජීවාණුහරණය කරගත යුතු උපකරණ උපාංග රක්ත තප්ත වන තුරු හොඳින් රත් කරන්නට අවශ්‍යයි. පැහැදිලිද? ඒතර ශුද්ධ ජීවීන් දැවිලා අලු බවට පත් වෙලා යනවා ඒ ස්ථානවල පවතින. බලන්න. වීදුරු උපකරණ ඒ වගේම ආක්‍රමණ කටු, ආක්‍රමණ පුඩු, සැතවැනි ශල්‍ය උපකරණ ජීවාණුහරණය සඳහා වියලිතාප ජීවාණුහරණය භාවිතා වේ. වියලිතාප ජීවාණුහරණය භාවිතා වෙනවා. මෙය ආකාර කිහිපයකි. විවෘත දැල්ලට ඇල්ලීම. ඒක දරුවෝ වියලිතාප ජීවාණුහරණයේ සරලතම ක්‍රමය කියලා හඳුන්වන්න පුළුවන්. වියලිතාප ජීවාණුහරණයේ සරලතම ක්‍රමයයි. මෙහිදී බන්සන් දැල්ලට හෝ ස්ප්‍රීතු ලාම්පු දැල්ලට
අවශ්‍ය උපකරණ අල්ලා රක්ත තප්ත වනතුරු රත් කරයි. රක්ත තප්ත වනතුරුම දරුවනේ රත් කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? දැන් ඊළඟ ක්‍රමය තමයි මේ භස්මීකරණය. භස්මීකරණය සඳහා භාවිතා කරන්නේ භස්මීකරණ උඳුන්. විශේෂයෙන්ම ආරෝග්‍යශාල අපද්‍රව්‍ය ජීවාණු හරණයට මේ භස්මීකරණ උඳුන් භාවිතා කරනවා. අධික උෂ්ණත්වයකදී මේ භස්මීකරණ උඳුන් සහ ඒ වගේම අර කලින් කිව්ව විවෘත දැල්ලට ඇල්ලීමේදී ශුද්ධ ජීවීන් දැවිලා අලු බවට පත් වෙලා යනවා. භස්මීකරණයද වියලිතාප ජීවාණු හරණයකි. මේ සඳහා භස්මීකරණ උඳුන් භාවිතාවේ ආරෝග්‍ය ශාලා අපද්‍රව්‍ය නැත්නම් රෝහල් අපද්‍රව්‍ය ජීවාණු හරණයට භස්මීකරණ උඳුන් භාවිතාවේ අධික උෂ්ණත්වයකදී භස්මීකරණ උඳුන් හා විවෘත දැල්ලේ ඇල්ලීමෙන් ශුද්ධ ජීවීන් දැවි අලු බවට පත්වේ. ශුද්ධ ජීවීන් දැවි අලු බවට පත්වේ. හරි. තවත් එකක් තියෙනවා. ඒ මොකද්ද? උණුසුම් වායු ජීවාණු හරණය. ඒකත් අයිති වෙන්නේ වියලිතාප ජීවාණු හරණයකට. මෙතනදී විශේෂයෙන්ම වීදුරු උපකරණ පෙට්‍රි දීසි ප්ලාස්කු බීකර් බෝතල් පිපෙට්ටු මේ වගේ වීදුරු උපකරණ ජීවාණු හරණය කරනවා සෙල්සියස් 170ක විතර ඉහළ උෂ්ණත්වයකට පැය දෙකක් පමණ. හරි. මේක කරන්නේ වියලි වායු උඳුනක් ආධාරයෙන්. උණුසුම් වායු ජීවාණු හරණයද වියලි තාප ජීවාණු හරණ ආකාරයකි. මෙහිදී වියලි උඳුනක් භාවිතා වේ. දැන් මෙතනදී සෙල්සියස් 170ක අධික උෂ්ණත්වයක පැය දෙකක් පමණ සෙල්සියස් 170ක උෂ්ණත්වයක පැය දෙකක් පමණ රත් කිරීමෙන් ජීවාණු හරණය සිදු කරයි. එතකොට සෙල්සියස් 170ක අධික උෂ්ණත්වයක පැය දෙකක් පමණ රත් කිරීමෙන් තමයි ජීවාණු හරණය කරන්නේ. පිපෙට්ටු බෝතල් බීකර
ප්ලාස්කු. බලන්න එතකොට පිපෙට්ටු, බෝතල්, බීකර්, ප්ලාස්කු, වැනි උපකරණ ජීවාණුහරණයට මේ භාවිතා වේ. ඔන්න ওই ටික තමයි වියලිතාප ජීවාණුහරණය යටතේ දරුවනේ අපිට විස්තර කරන්නට තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. UHT ක්‍රියාව සැකෙමින් දක්වන්න. මේ මොකද්ද? අල්ට්‍රා හයි ටෙම්පරේචර්. ඉතා ඉහළ උෂ්ණත්වයකට ජීවාණුහරණය තමයි මේ UHT කියන්නේ. මෙතනදී විශේෂයෙන්ම සෙල්සියස් 140ක උෂ්ණත්වයේ තමයි අපි රත් කිරීම කරන්නේ තත්පර 5කට අඩු කාලයක්. විශේෂයෙන්ම මේ ක්‍රියාවලියේදී කිරි ජීවාණුහරණය කරන්නයි මේක යොදාගන්නේ. මෙතනදී හැදෙන්නේ කල් කිරි තමයි. ඔන්න ඕක මතක තියාගන්න ඕනේ. ඉතා ඉහළ උෂ්ණත්වයකට ජීවාණුහරණය මෙහිදී සිදුවේ. උෂ්ණත්වය සෙල්සියස් 140ට වැඩි හුමාලය නැත්නම් ඒ වාෂ්පය හුමාලය තත්පර 5කට අඩු කාලයක් තත්පර 5කට අඩු කාලයක් කිරි සමග ගැටීමට සලස්වයි. කල්කිරි නිපදවීමට මේ යොදා ගනී. ඔන්න ඔය කාරණාව තමයි දරුවනේ UHT අල්ට්‍රා හයි ටෙම්පරේචර් සම්බන්ධයෙන් කියන්නට තියෙන්නේ. පැහැදිලිද? අපි එමුනම් ඊළඟ කරුණට යමු. ඔන්න දරුවනේ 40 වෙනි ප්‍රශ්නයෙන් ටිකක් ලොකු පිළිතුරක් ලියන්නයි අපි සූදානම් වෙන්නේ. බැක්ටීරියා භක්ෂක වෛරසයක ජාරක ජීවන චක්‍රය විස්තර කරන්න. මේ ජාරක ජීවන චක්‍රයේ පියවර 5ක් තියෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා. හරි? සම්බන්ධ වීම, විනිවිද යාම, ජෛව සංශ්ලේෂණය, පරිණතය හා සමූහණය සහ නිදහස් වීම. මේ පියවර 5 ගැනයි අපි විස්තර කරන්න යන්නේ. බලන්න. බැක්ටීරියා භක්ෂක වෛරසයක ජාරක ජීවන චක්‍රය. බැක්ටීරියා භක්ෂක වෛරසයක ජාරක ජීවන චක්‍රය පියවර 5කින් සමන්විත වේ. එනම් සම්බන්ධ වීම, විනිවිද යාම, ජෛව සංශ්ලේෂණය, පරිණතිය හා සමූහණය, නිදහස් වීමයි. ඉතින් අපි මේ එක ක්‍රමය ගැන වෙන වෙනම කතා කරලායි පිළිතුර ගොඩනගන්න සූදානම් වෙන්නේ. පැහැදිලිද? දැන් සම්බන්ධ වීමේදී මොකද්ද වෙන්නේ? සම්බන්ධ වීමේදී බැක්ටීරියා සෛලේ, ධාරක බැක්ටීරියා සෛලේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථාන වලට තමයි භක්ෂක වෛරසය සම්බන්ධ වෙන්නේ. ඒකට තමයි සම්බන්ධ වීම කියන්නේ.
සම්බන්ධ වීම පළමු පියවරයි. මෙහිදී භක්ෂක වෛරසය ධාරක බැක්ටීරියා සෛලේ සම්බන්ධ වීම කියන්නේ පළවෙනි පියවර. මෙහිදී භක්ෂක වෛරසය ධාරක බැක්ටීරියා සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට සම්බන්ධ වීම සිදුවේ. මෙන්න මේක තමයි පළවෙනි පියවර සම්බන්ධ වීම. දැන් දෙවෙනි පියවර තමයි විනිවිද යාම. මෙතනදි වෙන්නේ භක්ෂක වෛරසය මගින් ධාරක සෛලය තුළට DNA නික්ෂේප කිරීමක් සිද්ධ වෙනවා. ඒක තමයි විනිවිද යාම කියලා කියන්නේ. විනිවිද යාම දෙවන පියවරයි. මෙහිදී භක්ෂක වෛරසය මගින් ධාරක සෛලය තුළට DNA නික්ෂේප කරයි. දැන් මේ වැඩේ සාර්ථක වෙන්න නම් සෛල බිත්ති බිඳ හෙළන එන්සයිමයක් දායක වෙනවා. මෙය බැක්ටීරියා සෛල බිත්ති බිඳ දමන එන්සයිමයකින් ප්‍රේරණය වේ. දැන් තුන්වෙනි පියවර තමයි ජෛව සංශ්ලේෂණය. තුන්වන ජෛව සංශ්ලේෂණයේ තුන්වෙනි පියවරයි. මෙතනදි මොකද්ද වෙන්නේ? මෙතනදි වෙන්නේ ධාරක සම්පත් භාවිතා කරලා භක්ෂක DNA සහ ප්‍රෝටීන ජෛව සංශ්ලේෂණයක් තමයි සිද්ධ වෙන්නේ. බලන්න. ධාරක සම්පත් භාවිතා කරමින් භක්ෂක DNA හා ප්‍රෝටීන ජෛව සංශ්ලේෂණය සිදුවේ. ඒ විතරක් නෙමෙයි. මේ පියවරේදීමයි ධාරක DNA හායනය වීම ප්‍රේරණය වෙන්නේ. මේ පියවරේදීම ධාරක DNA හායනය වීමද ප්‍රේරණය වේ. දැන් අපි හතරවෙනි පියවර මොකද්ද? දරුණේ හතරවෙනි පියවර තමයි පරිණතිය සහ සමූහණය. දැන් භක්ෂක DNA සහ ප්‍රෝටීන සංශ්ලේෂණය අවසන් වුණාට පස්සේ ඒවා සම්පූර්ණ වෛරස් අංශු සෑදීම සඳහා
සමූහණය වීමක් වෙන්නේ මේ හතරවෙනි පියවරේදී. බලන්න. පරිණතිය හා සමූහණය හතරවන පියවරයි. මේ වන විට භක්ෂක DNA සහ ප්‍රෝටීන සංශ්ලේෂණය වී ඇත. සම්පූර්ණ වෛරස් අංශු සෑදීම සඳහා භක්ෂක DNA හා ප්‍රෝටීන කැප්සිඩ සමූහණය මෙහිදී සිදුවේ. දරුවනේ මේ අවසාන පියවර තමයි නිදහස් වීම. දැන් මේ නිදහස් වීම තමයි පස්වන පියවර නැත්නම් අවසාන පියවර. මෙතෙන්දි වෙන්නේ බැක්ටීරියා සෛල බිත්තිය කැඩිලා විවෘත වීම. මේක බැක්ටීරියා භක්ෂක වෛරසය මගින් තමයි ප්‍රේරණය වෙන්නේ. එතකොට හැදිච්ච නව භක්ෂක වෛරස් අංශු ඒ අවස්ථාවේදී ඒ ධාරක සෛලෙන් ඉවතට යනවා, පිට වෙලා යනවා. ඒවා තවත් අලුත් ධාරක සෛලයක් කරා ගමන් කරනවා නව ජාරක ජීවන චක්‍රයක් ආරම්භ කිරීමට. ඔන්න ඔය ටික තමයි ලියන්න ඕනේ. නිදහස් වීම අවසාන පියවරයි. මෙහිදී බැක්ටීරියා සෛල බිත්ති කැඩි එම සෛලයේ විවෘත වීම භක්ෂක වෛරසය මගින් ප්‍රේරණය වේ. භක්ෂක වෛරසය මගින් ප්‍රේරණය වෙනවා. මෙහිදී නව වෛරස් අංශු ධාරක බැක්ටීරියා සෛලයෙන් නිදහස් වී නව ජාරක ජීවන චක්‍රයක් ආරම්භ කිරීම සඳහා නව බැක්ටීරියා සෛලයක් සොයා යයි. නෝකයි වෙන්නේ. පැහැදිලිද? එවනම් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. 41 වන ප්‍රශ්නය. වෛරස් වල රූපීයාකාර හතර විස්තර කරන්න. දරුවනේ සමමිතිය පදනම් කරගෙන වෛරස් වල රූපීයාකාර හතරක් තියෙනවා. මොනවද ඒ හතර? බලන්න. සමමිතිය පදනම් කර ගනිමින් වෛරස් වලට රූපීයාකාර හතරක් ඇත. එනම්
හෙලිකල් නැත්තම් හෙලික්සිය ඒ වගේම ආවරිත සංකීර්ණ බහුතල වේ. දැන් හෙලිකල් කියන්නේ මොකක්ද? දිගු නම්‍යශීලී හෝ දෘಢ දණ්ඩක් තමයි හෙලිකල් කියලා අදහස් කරන්නේ. හරි. ඉතින් මේ හෙලිකල් තත්වයට අදාළව හොඳම උදාහරණය තමයි ජලබීතිකා වෛරසය. දිගු නම්‍යශීලී හෝ දෘಢ දණ්ඩක් ආකාරයේ ව්‍යුහයක් හෙලිකල් රූපී ආකාරයට අයත් වේ. ජලබීතිකා වෛරසය හෙලිකල් වෛරසයකට නිදසුනකි. දැන් ඊළඟට තියෙනවා බහුතල. හරි. අයිකෝසහෙඩ්‍රල්. ඉතින් මේක තියෙනවා විශේෂයෙන්ම ඇඩිනෝ වෛරස් වලට. අපි මේ தත්ත්වය දකින්න පුළුවන්. පැහැදිලිද? බහුතල ආකාරයටද හොඳම නිදසුන ඇඩිනෝ වෛරසයි. බහුතල ආකාරයටද හොඳම නිදසුන වන්නේ ඇඩිනෝ වෛරසයි. එතකොට බහුතල ආකාරය මේ බහුතල ආකාරයට තියෙන්නේ අයිකෝසහීඩ්‍රල් ස්වභාවයක් සමමිතියක් තමයි තියෙන්නේ. ඇඩිනෝ වෛරස් තමයි මේකට හොඳම උදාහරණය. හොඳම නිදසුන. බහුතල ආකාරය අයිකෝසහීඩ්‍රන් සමමිතිය දරයි. ඇඩිනෝ වෛරස් නිදසුන් වේ. ඊළඟට අපිට කියන්න පුළුවන් සංකීර්ණ වෛරස්. දරුවනේ සංකීර්ණ වෛරස් කියන්නේ අතිරේක ව්‍යුහත් සමග සමමිතික ආකාර එකකට වඩා වැඩි ගණනක් තියෙන වෛරස. සංකීර්ණ වෛරස යනු අතිරේක ව්‍යුහද සමගින් සමමිතික ආකාර එකකට වඩා වැඩි ගණනක් සහිත වෛරස වේ. අතිරේක ව්‍යුහද සමගින් සම්මිතික ආකාර එකකට වඩා වැඩි ගණනක් සහිත වෛරස වේ.
බැක්ටීරියා භක්ෂක වෛරස් නිදසුන් වේ. බැක්ටීරියා භක්ෂක වෛරස නිදසුන් වේ. අන්තිමට තියෙන්නේ ආවරිත වෛරස. මේවා දල වශයෙන් ගෝලාකාරයි. ආවරිත වෛරස දල වශයෙන් ගෝලාකාරයි. කැප්සිඩයට පිටතින් මේ අයගේ කැප්සිඩයට පිටතින් ආවරණයක් පවතිනවා. ඒකයි මේවට ආවරිත වෛරස් කියලා කියන්නේ. දැන් herpes simplex වෛරසය මීට නිදසුන් වේ. මෙන්න මේ කාරණා ටික තමයි දරුවනේ මේ ප්‍රශ්නේ යටතේ අපිට කතා කරන්නට තියෙන්නේ. වෛරස් වල රූපී ආකාර 4. අපි උනම් ඊළඟ ප්‍රශ්නයට යමු. 42 සංසෛලීය දිලීර සූත්‍රිකා යනු මොනවාද? හරි. මොනවාද මේ සංසෛලීය දිලීර සූත්‍රිකා කියන්නේ? දරුවනේ සමහර දිලීර සූත්‍රිකා දිගු සෛල ආකාරයෙන් පවතිනවා. ඒවයේ මේ හරස් බිත්ති නැහැ. මේ හරස් බිත්තිය තිබ්බොත් අපි ඒවට කියන්නේ සාවාර සූත්‍රිකා කියලා. හරස් බිත්තිය නැහැ. ඒ නිසාම න්‍යෂ්ටි විශාල ප්‍රමාණයක් එකම සෛලයකට අයත් වන ලෙස තමයි පිහිටා තියෙන්නේ. මේ වගේ දිලීර සූත්‍රිකා තමයි අපි කියන්නේ සංසෛලීය දිලීර සූත්‍රිකා කියලා. එක් දිලීර සූත්‍රිකාවක න්‍යෂ්ටි වැඩි ගණනක් පවතී. එහි හරස් බිත්ති නොමැති වේ. එක් දිලීර සූත්‍රිකාවක න්‍යෂ්ටි වැඩි ගණනක් පවතිනවා. ඒකේ හරස් බිත්ති නොමැති. මෙවැනි දිලීර සූත්‍රිකා සංසෛලික සූත්‍රිකා කියලායි හඳුන්වන්නේ. සංසෛලික සූත්‍රිකා කියලායි හඳුන්වන්නේ. හරිම සරලයි. අපි ඊළඟ කොටසට ඊළඟ ප්‍රශ්නෙට. සයනොබැක්ටීරියා ආකාර දෙක ලියන්න. සයනොබැක්ටීරියා ආකාර දෙකක් තමයි. එකක් ඒකසෛලික ආකාර තියෙනවා. ඒ වගේම ඝනාවාසී ආකාර තියෙනවා. ඒ ඝනාවාසී ආකාර නැවත බෙදීමකට ලක් වෙනවා. එහෙනම් ආකාර දෙක තමයි ඒකසෛලික ඝනාවාසී ආකාර. එහෙනම් ඒකසෛලික ආකාරයක් තියෙනවා, ඝනාවාසී ආකාරයක් තියෙනවා. මෙන්න සයනොබැක්ටීරියාවන්ගේ ආකාර දෙක. අපි ඊළඟ ප්‍රශ්නයට යමු බලන්න. ශුද්ධ වාතකාමීන් යනු කවුරුන්ද? දරුවනේ සාමාන්‍ය වායුගෝලයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් යටතේ ජීවත් වන ශුද්ධ ජීවීන් තමයි අපි කියන්නේ ශුද්ධ වාතකාමීන් කියලා. වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වල තමයි මේගොල්ලන් ජීවත් වෙන්නේ. ඒතකොට වැඩි ඔක්සිජන් සාන්ද්‍රණ මොවුන්ට විෂ සහිතයි. වායුගෝලයේ සාමාන්‍ය
ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා වායුගෝලයේ සාමාන්‍ය ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සහිත පරිසරවල හමුවන බලන්න වායුගෝලයේ සාමාන්‍ය ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සහිත පරිසරවල හමුවන නැත්නම් ජීවත් වන බැක්ටීරියා කාණ්ඩයක් තමයි ශුද්‍ර වාතකාමීන් කියලා අපි මෙතනදී අදහස් කරන්නේ. ශුද්‍ර වාතකාමීන්. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නේ. බලන්න 45 කොකුස බැක්ටීරියා ආකාර මොනවද? කොකුස බැක්ටීරියා ආකාර කීපයක් තියෙනවා. මේ බලන්න. පළවෙනි කෙනා තමයි මොනොකොකුස. මොනොකොකුස කියන්නේ දරුවනේ මේ වගේ එක ගෝලාකාර බැක්ටීරියා සෛලයක් මොනොකොකුස. ඊළාට ඩිප්ලොකොකුස. සෛල විභාජනයෙන් ඇතිවන සෛල දෙක එකිනෙකින් වෙන් නොවි එකට ඉන්නවා. ඩිප්ලොකොකුස. ඊළාට ස්ට්‍රෙප්ටොකොකුස. ස්ට්‍රෙප්ටොකොකුස. මෙන්න මේ වගේ සූත්‍රිකාකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම චතුෂ්කය. ඒ චතුෂ්කයේදී අපි දකින්නේ 4 දෙනෙක් විතරයි මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ. බැක්ටීරියා සෛල 4ක්. හරි. මොනොකොකුස, ඩිප්ලොකොකුස, ස්ට්‍රෙප්ටොකොකුස, චතුෂ්කය. ඒ වගේම ස්ටැපිලොකොකුස. ස්ටැපිලොකොකුස ගොඩක් වෙලාවට අර මිදි පොකුරක හැඩයට තමයි මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ස්ටැපිලොකොකස්. මෙතන ස්ටැපිලොකොකස්. අන්තිමටම ඉන්නවා සාසිනා. දැන් මේ සාසිනා නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ සාසිනා ගෝලාකාර බැක්ටීරියා 8ක් සහිත ඝනකයක හැඩයක් තමයි මේ සාසිනා වලට තියෙන්නේ. මෙන්න මේ හැඩයන් ටික ගැනයි ඔබ දැනගත යුතුවේ ආකාර ටික. කොකුස බැක්ටීරියා වල ආකාර තමයි අපි මේ ඇන්දේ. හරි. අපි නම් ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. ජලාලයක් යනු කුමක්ද? මෙන්න අපි විවහාරික ජීවවිද්‍යාවේ ප්‍රශ්න වලටත් එනවා දරුවෝ. ජලාලයක් කියන්නේ මොකක්ද? ජලාලයක් කියලා අදහස් කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජලජ ජීවීන් නඩත්තු කළ හැකි පරිදි ජලය රඳවා තිබිය හැකි බහලුමකට තමයි අපි ජලාලයක් කියලා කියන්නේ. බලන්න. දීර්ඝ කාලයක් තිස්සේ ජලජ ජීවීන් නඩත්තු කළ හැකි පරිදි සකස් කළ
ජලය පිරුණු පහළුමක් ජලාලයක් නම් වේ. දීර්ඝ කාලයක් තිස්සේ ජලජ ජීවීන් නඩත්තු කළ හැකි පරිදි සකස් කළ ජලය පිරුණු බහළුමක් තමයි අපි ජලාලයක් කියලා කියන්නේ දරුවනේ. පැහැදිලිද? ඒතර විශාල තටාකවල ඉඳලා මින් මැදුරු වල තියෙන විශාල ටැංකි වල ඉඳලා අර ෆයිටර්ස් මසුන් ඇති කරන ජෑම් බෝතල් දක්වා මේ සියල්ල ජලාලවලට අයිති වෙනවා. පැහැදිලිද? ජලාලවලට අයිති වෙනවා. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු 47ට. 47 කොලම්නාරිස් රෝගය ඇති කරන රෝගකාරක කාණ්ඩය කවුද? වෙන කවුරුත් නෙමෙයි මේ බැක්ටීරියා වර්ගය. බැක්ටීරියාව මගින් තමයි ඔය කොලම්නාරිස් රෝගය ඇති වුනේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. නැනෝ වට්ටෝරුගත ලිපොසෝම වල භාවිත කුමක්ද? අපෙන් අහන්නේ 48 වෙනි ප්‍රශ්නේ. නැනෝ වට්ටෝරුගත ලිපොසෝම ගැන ලිපොසෝම වල භාවිතය කුමක්ද කියලා අපෙන් අහන්නේ. නැනෝ වට්ටෝරුගත ලිපොසෝම වල භාවිතය. වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ නිදහස් කිරීමට මේවා සකස් කරලා තියෙනවා. වේදිකාවට ප්‍රතිකාර ලෙස භාවිතා කරන වේදනාවට ප්‍රතිකාර ලෙස භාවිතා කරන ඖෂධ නිදහස් කිරීම සඳහා වට්ටෝරුගත ලිපොසෝම භාවිතා වේ. වේදිකාවට ප්‍රතිකාර ලෙස භාවිතා කරන ඖෂධ නිදහස් කිරීම සඳහා වට්ටෝරුගත ලිපොසෝම භාවිතා කරනවා. අපි 49 වෙනි ප්‍රශ්නයට යමු. 49 වෙනි ප්‍රශ්නය. ඩෙන්ගු මර්ධනයට යොදා ගන්න මත්ස්‍ය විශේෂ මොනවද? ගප්පි ගන්නවනේ. ගප්පි. ඊළඟට දණ්ඩි කියන මාළුත් ගන්නවා. හරි, ඇල මාර්ගවල ඉන්නවා. ඒ වගේම දරුවනේ අපිට තිලාපියාගේ කුඩා අවදි ගන්නත් පුළුවන්. ගප්පි, දණ්ඩි, තිලාපියාගේ කුඩා අවදි. තිලාපියාගේ කුඩා අවදි මේ සඳහා යොදා ගන්න පුළුවන්. අපි අවසාන ප්‍රශ්නයට යමු. දරුවනේ 50 වෙනි ප්‍රශ්නය, අවසාන ප්‍රශ්නය. දුම් ගැසීම මගින් ආහාර පරිරක්ෂණය සිදුවන ආකාරය විස්තර කරන්න. දුම් ගැසීම මගින් කොහොමද මේ ආහාරයක් පරිරක්ෂණය වෙන්නේ? දැන් දුම් නිර්මාණය වෙන්නේ දර දහනයෙන්. මේ දර දහනය නිසා පිට වෙන දුම් මගින් තමයි මේ ආහාර පරිරක්ෂණය කිරීම කරන්නේ. මෙතනදී මේ විශේෂයෙන්ම ආහාර හොඳින් දුමට නිරාවරණය වීම නිසා ඒ ආහාරයේ රසය පවා වැඩි වෙනවා. නේ? රසය පවා වැඩි වෙනවා. ඒ වගේම මේ ආහාරය හොඳින් පරිරක්ෂණය වෙනවා. දුම්වල තියෙනවා ශුද්‍රජීවී නාශක ගුණයක් සහ ප්‍රතිඔක්සිකාරක ගුණයක්. ඒව මගින් ශුද්‍රජීවීන් විනාශ වීමක් සිද්ධ වෙනවා. හරි? බලන්න. දුම් ගැසීම ආහාර පරිරක්ෂණ ක්‍රමයකි. දර දහනයේදී පිටවන දුම්
ආහාරයට ගැටීම නිසා ආහාරයේ රසවත් බවද වැඩි වේ. ආහාරයේ රසවත් බවත් වැඩි වෙනවා. ඒ වගේම අපි කිව්වා කලින් මේ දුම් ආහාරවල සිටින ශුද්‍ර ජීවීන්ට ශුද්‍ර ජීවී නාශකයක් ලෙස හා ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් විශේෂයෙන්ම මස් මාළු වගේ ආහාර පරිරක්ෂණය කරනවා. මස් මාළු වැනි ආහාර පරිරක්ෂණය කරයි. දරුවනේ මේ දහනය වන දරවලින් නිදහස් වන ඒ දුම නිසා ආහාරයේ රසය සුවඳ වැඩි කරන විතරක් නෙමෙයි. ආහාරයේ රුචිය පවා පුද්ගලයාගේ වැඩි කරනවා. ඒ ආහාරයට ගැනීමට තියෙන රුචිකත්වය වැඩි කරනවා. දහනයෙන් නිකුත් වන දුම් නිසා ආහාරයේ රසය සුවඳ ඒ විතරක් නෙමෙයි ආහාර රුචිකත්වය වැඩි වේ. ආහාර රුචිකත්වයේද වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. දැන් මෙතනදී මේ දරදහණයෙන් නිකුත් වන දුම් නිසා අපි කිව්වා ආහාරයේ රසය සුවඳ සහ ආහාර රුචිකත්වය වැඩි වෙනවා කියලා. මේකට හේතු වෙන්නේ මේ දුමේ පවතින හයිඩ්‍රෝකාබන්. මේ සඳහා දුම්වල පවතින දරදහණයෙන් පිටවන දුම්වල පවතින හයිඩ්‍රෝකාබන් දායක වේ. හයිඩ්‍රෝකාබන් තමයි දායක වෙන්නේ. පැහැදිලිද? හයිඩ්‍රෝකාබන් තමයි මේ සඳහා දායක වෙන්නේ. ඉතින් එහෙමනම් දරුවනේ අපි 18 වෙනි ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න මේ වන විට සාකච්ඡා කරලා අවසන්. ඒ නිසා ඔබට හොඳ දැනුමක් මේ වන විට ලැබිලා ඇති. අපි නැවත 19 වෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඔබව මුණ ගැහෙනවා අලුත්ම ප්‍රශ්න ගණනාවක් අරගෙන. ඉතින් එහෙනම් එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.